හරි. ලියාගමු ළමයි. ගුණෝත්තර ශ්‍රේණියක පද n ගණනක ඓක්‍ය නැත්නම් එකතුව පද n ගණනක ඓක්‍ය පහත සූත්‍රය භාවිතයෙන් සොයාගත හැක. පහත සූත්‍රය භාවිතයෙන් සොයාගත හැක. හරි මේක ළමයි ලියනකොට මෙහෙම ලියන්න. දැන් මේ r විශාලයි එක විට කියන්නේ පොදු අනුපාතය. ඔයාලා දන්නවා r කියන්නේ පොදු අනුපාතයට. පොදු අනුපාතය එකට වඩා වැඩි. දැන් මේකේ බලන්න මේ පසුපදය පෙරපදයෙන් බෙදුවොත් r වලගේ 3යි. පසුපදය පෙරපදයෙන් බෙදුවොත් r වලගේ 3යි. අන්න r විශාලයි එකට වඩා. අන්න ඒ වගේ වෙලාවට මේක දාන්න පුළුවන්. මෙන්න මෙහෙම ශ්‍රේණියක් දුන්නොත් 2 න් 1 4 න් 1 8න් 1 ඔන්න ඔහම දුන්නොත් මේකේ r වල අගය 2න් 1යි. r 2න් 1යි. අන්න ඒ වගේ වෙලාවට r කුඩායි එකට වඩා. අන්න එහෙම වෙලාවට මේක දාන එක ලේසි කියලා තමයි කියන්නේ. පැහැදිලිද කියන එක? r වල අගය මත මේ සූත්‍ර දෙකේ මෙතන rn ඍණ 1 මෙතන 1 ඍණ r වලින් ඔන්න ඔය දෙක මාරු කරන්න තියෙන්නේ. සූත්‍රවල ලොකු වෙනසක් නැහැ. මෙතන තියෙන්නේ r ඍණ 1 මෙතනත් තියෙන්නේ r ඍණ 1. ඒතර උඩටයි යටටයි දෙකටම r ඍණ 1 යතුරු නම් හරි. මේක මාරු වෙනකොට 1 ඍණ r වලින් මෙතනත් 1 ඍණ r. ඔන්න ඔච්චරයි වෙනස් වෙන්න තියෙන්නේ. පැහැදිලිද? හරි. මේ දෙක ලියාගමු. Recording in progress. දුරිනයි ප්‍රශ්නේ. ලියලා ඉවර නම් කියන්න ළමයි.
ළමයි බෝඩ් එක මකන්නද? ඉක්මනට ගියා. සුට්ටක් පාරක් වෙච්ච නිසා පොඩ්ඩක් කරමු වැඩිපුර. හරි. දිල්ෂාන් හරිද? හරි සර්. එහෙනම් ළමයි බෝඩ් එක මකමුනේ. මොන බිහාර ඉවරයි නේ. අපි හදමු ගානක් මේකෙන් ලියන්න. 2 6 18 මේක ලියන්න ළමයි මේ ගාන. මේ ගානම හදමු. 2 6 18 ටික් වෙලා ගුණෝත්තර ශ්‍රේණියේ 2 6 18 ටික් වෙලා ගු ශ්‍රේණියේ ඔන්න කෙටියෙන් ලිව්වා. ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද 7හි ඓක්‍ය 7හි ඓක්‍ය සොයන්න. මෙන්න මේ ගුණෝත්තර ශ්‍රේණියේ පුතේ මුල් පද 7හි ඓක්‍ය සොයන්නලු. මුල් පද 7හි ඓක්‍ය. හරිද? right. මුල් පද 7හි ඓක්‍ය සොයන්න. දැන් ළමයි ඔන්න අහගන්නකො හැමෝම. දැන් අපි කරන්නේ මේකේ මෙන්න මේ සූත්‍රය භාවිතා කරන්නට පෙර අපි මේකේ හොයාගන්නවා r වල අගයයි a වල අගයයි. මට කියන්න ළමයි a කීයද r කීයද? a වල අගය කීයද r වල අගය කීයද? n වල අගය නම් දීලා තියෙනනේ 7යි කියලා ගැටලුවක් නැහැ. කියන්න a කීයද? a වල අගය 2යි. මුල් පදයනේ කියන්නේ අන්න එක පුතේ 2යි. right මේකේ පොදු අනුපාතය මෙන්න මේක කීයද ගුණ වෙවි යන්නේ? 3න් 3 තමයි ගුණ වෙවි යන්නේ. ඕන්න ඔහොම එනවා. right. දැන් ඔන්න ඔය දත්ත ටික පාවිච්චි කරලා අපි ඕන්න ඔය ටික මේ සූත්‍රයට දාමු. හැබැයි r වල අගය එකට වඩා වැඩි අගයක් තියෙන්නේ. ඒක නිසා මේ සූත්‍රය දාන්න එපා. මෙන්න මේක දාන්න. SN සමානයි n බෙදීම 2 වරහන් rn ඍණ 1 යට r ඍණ 1. මෙන්න මෙතන මේ n බෙදීම 2 නෙවෙයි පුතේ a වෙන්න ඕන. හරි. ඔයාලා අනිත් සූත්‍ර කැලලක් ලියවුනේ. a වාරයක් rn ඍණ 1 යට r ඍණ 1. දැන් බලාගන්න. ඔන්න අහගන්න. මම හොයන්නේ පුතේ ඓක්‍ය පද 7ක S7. ඒක දාමු මුල් පදය පුතේ 2යි. ඒක 2යි. r ට දාන්න පොදු අනුපාතය 3යි. ඕකේ. මේ n ට දාන්න දෙයියනේ කියලා 7. අඩු කිරීම 1ට 1මයි යට r ඍණ 1. ඒ කියන්නේ මෙතන 3නේ 3 ඍණ 1. ඕන්නෝක සුළු කරාම ළමයි අපිට උත්තරේ එනවා. බලමු සුළු කළා. 2 වාරයක් පුතේ මේ 3/7ක් ගුණ කරලා ඉන්න ඕන. කවුරුවත් අඩු කරන්න එහෙම නැහැ. ඒ එක අඩු කරන්න ඕන අන්තිමට. 3/7ක් ගුණ කරලා එන උත්තරයෙන් එකක් අඩු කරලා තමයි 2ෙන් බෙදන්න ඕන. අපේ ළමයි මට 3/7ක් ගුණ කරලා කියන්නකො කීයද දෙන්නේ? 3/7ක් හදලා දෙන්න බලන්න.
කීයක් එනවද 3 7ක් 2187යි අනිත් පැයත් එකකද වේකට 2187යි ඒකෙන් අඩු කරන්න ඕන එකක් බෙදන්න ඕන 3න් එකක් ගියොත් 2යි ඔන්න ළමයි වැඩි දැන් මොකද වෙන්නේ දැන් හරි ලස්සනට මෙන්න මේ දෙකේ ඉලක්කමට දෙකේ ඉලක්කම කැපිලා යනවා අන්තිම උත්තරේ ගන්න 2187න් එකක් අඩු කරන්න කීයද ළමයි එන්නේ 2186යි එහෙනම් මේකේ මුල් පද 7ෙහි අයික්‍ය 2186යි පැහැදිලිද හැමෝටම සූත්‍රය භාවිතා කරන විදිය කියන්න ඉක්මනට අපේ ළමයිට පැහැදිලිද සූත්‍රයට දාන විදිය අයික්‍ය එක්කෙනා තාම උත්තර දුන්නේ ගැටලුවක් නැහැ හරි එහෙනම් අපි මේක ලියාගෙන පුතේ ඊළඟට තව ගාණක් දෙකක් හදාගමු ඉක්මන් කරා හරි ළමයි මේ ගාන හදන්න 2 8 32 ගුප් ශ්‍රේණියේ මුල් පද පහෙහි අයික්‍ය සොයන්න හරි පටන් ගමු ඔන්න ශ්‍රේණියේ මුල් පද පහෙහි අයික්‍ය සොයන්න හරි හදන්න ඉක්මනට හදන්න
මේක ළමයි ඉස්සෙල්ලම a වල අගය කීයද කියලා බලන්න. ඊළඟට ඉතාම වැදගත් r වල අගය. පසුපදයෙන් පෙර පදේ බෙදුවනම් හරි කීයද පුතේ r වලට ආවේ? උත්තරේ ජනුකි දාලා කියන 682යි කියලා බලමු. r වලට එන්න ඕන 4. ඊළඟට මේකේ n වලට දාන්න ඕන 5. ඔන්න ඒ ටික තමයි දත්ත ටික දීලා තියෙන්නේ. 682යි නේ. අපි බලමු දාලා. එනවන සර් හදනවා xn සමානයි n බෙදීම 2 ලියවෙන්නේ මේකනේ ළමයි. xn සමානයි a වාරයක් r n ඍණ 1 යට r ඍණ 1. ඒට මුල් පදය 2යි r පොදු අනුපාතය 4යි n ට 5යි ඍණ 1 බෙදීම නැවත 4 ඍණ 1. හරිද? right. දෙක වාරයක් මට කියන්න පුතේ මේ 4 5ක් කීයද? 4 5ක් 4යි 16යි 64යි 256ද? 1204යි. ඒක එකක් අඩු වෙන්න ඕන. හරිනේ? බෙදීම 3. දෙක වාරයක් 1023 බෙදීම 3. මං හිතාරේ මෙන්න මෙයා කැපෙනෝනේ. මෙහෙම 341යි. ඒක දෙකෙන් ගුණ කරාම 682යි. මුල් පද 5යි කියලා. S5. හරි නේද? ඔන්න ඔයාලට මම කියලා දුන්න ගුණෝත්තර ශ්‍රේණි වල ඓක්‍ය සොයන ගාණක් හදන විදිය. ඒක තමයි රටාව. අපි තව ගාණක් හදමු. පුරුදු පුහුණු වෙන්න ඕන නිසා දෙන්නේ පොඩ්ඩක් ගාණක් දෙකක්. ඔයාලා පොතේ අභ්‍යාසයේ තියෙන මේ ගාණ. කමක් නැහැ අපි හදමු. 3 ඍණ 6 12. ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද 5 ඓක්‍ය සොයන්න. හරි. දැන් පටන් ගමු. මෙතන තියෙන 12 ළමයි. 3 ඍණ 6 ධන 12. මුල් පද 5 ඓක්‍ය. ඍණ 33යි කියලා චිරාන් කියනවා. බලමු. ඍණ 33යි. ඍණ 33යි කියලා තමයි කියන්නේ. බලමු. දැන් ධන 33ක් වුණාද? කියන්නේ හරියට බලලා දෙන්න. ඔකේ පටලැවෙන්නේ ඔතන පොදු අනුපාතය පුතේ ඍණ තියෙන්නේ. ඒක හරියට ප්‍රවේශමෙන් බලන්න. කවුරුත් හදන්න උත්සාහ කරා.
ඍණ 33යි කියලා රශ්මි කියන බලමු. චතුමිනි උත්තරයක් දෙන්න බලන්න. ඍණ 33යි. ඔයාලට පුළුවන් ඕනනම් මේකේ පොදු අනුපාතය අනුව අර සූත්‍ර දෙකක් කිව්වනේ පුතේ. ඔය දෙකෙන් සුදුසු එකක් භාවිතා කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඔයාලගේ අතේ තියෙන වැඩක්. මේ බලන්න. A වලාගේ 3යි. R පොදු අනුපාතය පසුපදය පෙරපදයෙන් බෙදුවහම ඍණ 3යි. එහෙනම් ළමයා R වලාගේ ඍණ 3යි. ඍණ 3 නෙවෙයි ඍණ 2යි නේ. 3 ෙන් බෙදන්න ඕනේ. ඍණ 2යි. n වලාගේ 5යි. ඔමයි තියෙන්නේ. ඕනෝති. හරි දාම් සූත්‍රය. R වලාගේ ඍණාගයක් නිසා ඔයාලට පුළුවන් ඔකේ පැත්ත මාරු කරලා මෙන්න මේ සූත්‍රය දාන්න. ඕනෝ. එක ඍණ R කියලා භාවිතා කරන්න. R ඍණ 1 එක ඍණ R කියලා දෙපැත්ත මාරු කරන්න පුළුවන් R වලාගේ එකට වඩා කුඩාගයක් නිසා. මොකද R ඍණ ගානක් තියෙන එකට වඩා කුඩායි. හරි දැන් දාමු. S5 සමානයි A මුල් පදය 3යි. එක ඍණ R වෙනුවට දාන්න පුතා ඍණ 2. ඍණ 2 n වෙනුවට 5. යට එක ඍණ R ට දාන්න ඍණ 2. ඕනෝමයි වැටෙන්න ඕන. එක ඍණ 2. සුළු කිරීම හරි වැදගත්. දැන් අපි ඒක සුළු කරගමු. S5 සමානයි 3 වාරයක් එක ඍණ. අපේ ළමයි මට කියන්න මේ ඍණ 2ව 5ක් කීයද? ඍණ 2ව 5ක් ගුණ කරොත් මේ මෙහෙම ඍණ 2ව 5ක් ගුණ කරොත් ඍණ 32යි යන්න හරි. ඍණ 2ව 5ක් ගුණ කරොත් පුතේ ඍණ 32ක් එන්නේ. නිකන් 32ක් නෙවෙයි මේ ටික ගුණ කරාම එනවා ඍණ 32ක්. එහෙනම් මෙතෙන්ට දානවා ඍණ 32ක්. ඕන්නෝම. එක ඍණ 32 කියලා වැටෙනවා. හරි. යට එනවා මෙතන පුතේ වරහන් ඉවත් වෙන්න ඕන. ඍණයි ධන වෙනවා. ඍණයි ධන. එහෙනම් 1 ධන 2. නිකන් එකතු කරලා ලකුණු දෙන්නේ නැද්ද අහනවා. පේරෝනේ. කපටි ගමනේ තියෙන්නේ. ප්‍රවීණගේ ඒ කාලේ ඉඳලම ඔක තිබුණානේ. කපටි ගම තමයි මේ වැඩේ කරන්න හදන්නේ. නිකන් එකතු කරලා ගාන හදන්න දෙයි ලකුණු උත්තරේට. උත්තරේට එක ලකුණක් හම්බ වෙනවනේ ඒක හම්බෙයි. ප්‍රශ්නයක් නැහැ. හරි. 3 වාරයක් මෙතන පුතේ ඍණයි ධන වෙනවා. 1 ධන 32. බෙදීම 2යි 1යි 3යි. අන්න බලන්න වෙන වැඩේ. 3ට 3 කැපිලා යනවා. 32යි 1යි 33යි. උත්තරය ධන 33ක් එන්නේ. ඔන්න වෙනවා. ප්‍රවීණ නෙවෙයි ප්‍රවීණ අහන්න නැත්තේනේ. සෝරි. ප්‍රවීණුත් ඉන්නෝනේ මට අනේ නම් දෙක එක ළඟ නිසා ලට පැවුණා. කොහොම හරි ඌ වේරුණානේ. ඌ ප්‍රවීණ ඉන්නෝ. ප්‍රවීණ තමයි අහලා තියෙන්නේ. ප්‍රවීණා නෙවෙයි. හරි. I am very sorry. නම් දෙක එක ළඟ වගේ පැටලෙවුණා. ප්‍රවීණ එහෙම බෑ හොඳේ. හැබැයි ඉතින් ඔයාලට හිතෙනවා ඇති සර් මොන කරදරයක්ද මෙන්න මේකේ පද 5ක් එකතු කරා නම් ඔය උත්තරේ ඇවිල්ලානේ. ඔන්න බලන්න. කොච්චර නටන්න ඕනද? 3 ඍණ 6 12 ඊළඟ එක ඍණ 24 ඊළඟ එක 48. ඔන්න ඕකනේ මුල් පද 5. ඔන්න ඕක තමයි මුල් පද 5. ඕක එකතු කරා නම් උත්තරේ එනවා. 3යි ඍණ 6යි ඍණ 3යි 12න් 3ක් 9යි 24න් 9ක් අඩු කරාම 15යි 48න් 15ක් ගියාම 33යි. හරි. එනවා. එහෙම වෙනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි විභාග ලකුණු අඩුයි. ඔයාලට කරන්නම දෙයක් නැත්නම් එහෙම උත්තරේ දාලා ඉන්න. මේ විදිහට එකතු කරලා පෙන්නන්න. සමහර විටනේ පිළිගන්නත් වෙයි. මේ සූත්‍රයක් දාගෙන ධන ඍණ පටලවාගෙන දන්න නැටුම් සේරම දාලා ගන්නවට වඩා මේ පද 5 එකතු කරා නම් උත්තරේ ඇවිල්ලා. හරි මේක ක්‍රමයේ පුරුදු වෙන්නකෝ.
මේ සමහර ළමයි අහනවා අද පන්ති නැද්ද කියලා. සහන් ඉන්නවද පන්තියේ? සහන් නෑනේ. හරි ලියා ගන්නකෝ. දැන් පරක්කු වෙලා ආපු අය රෙකෝඩින් එක බලලා අඩුපාඩු හදා ගන්න. සමහර අය නැගිට වෙලාවට එන්නේ. දැන් 6:23 වෙලාව. මේ ටික මගන්නද ළමයි? ඉක්මනට කියන්න. සංජීව ඉවරද මේක? අද සාලිය කුමාරයයි විසුරු අරවින්ද කුමාරයයි නෑනේ. ඉන්නවද? නෑනේ. ඔය ළමයි කීප දෙනෙක් ඉන්න මේ පන්තියට අඛණ්ඩව සම්බන්ධ වෙන්නේ නැහැ. මම මේ බලලා තියෙනවා. ඊළඟට මේ සංජීවත් හැමදාම එන්නේ නැහනේ. සතියට දවසක් විතර මගේ නොනේ දවස් තුනේ. හරි. ඔන්න ගුණෝත්තර ශ්‍රේණි වල පදවල ඓක්‍ය සොයන සූත්‍රය සම්බන්ධයෙන් අපි ගණන් ඇදුවේ ළමයි. හැබැයි ඔයාලා මතක තියාගන්න පුතේ විභාගෙට වැඩියෙන්ම අහන්නේ ගුණෝත්තර ශ්‍රේණි නෙවෙයි. මම නැවත කියනවා සමාන්තර ශ්‍රේණි. ගුණෝත්තර ශ්‍රේණි තා චූටි කොටසක් තමයි අහන්නේ. සමාන්තර ශ්‍රේණි වලින් තමයි හොඳටම අහන්නේ. හරිද? ඒක නිසා මේ සමාන්තර ශ්‍රේණි හොඳට ඉගෙන ගන්න ඕන. මම සමාන්තර ශ්‍රේණි විභාගෙට කලින් ඔයාලට උගන්වනවා. ඒ ඇතිනේ. එහෙම කරාම ඇතිනේ. ඒක නිසා මම දැන් සමාන්තර ශ්‍රේණි මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. සමාන්තර ශ්‍රේණි මම ඔයාලට ඉස්සරහට උගන්වනවා විභාගෙට කලින්. එතකොට පුළුවන් අඩුපාඩු තියෙන ඒවා හදා ගන්න. එහෙම කරමු ළමයි. වැඩි හොඳයිනේ. විභාගෙට කිට්ටු වෙන්න මේව කරොත් තමයි වැඩි සාර්ථක. මේ මම ඊයේ දැක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාලගේ විභාගේ තියෙන්නේ ජනවාරි නෙවෙයි කියලා. දැක්කද ඔයගොල්ලෝ? ඔයාලගේ විභාගේ පුතේ මේ ජනවාරි නෙවෙයි කල් ගිහිල්ලානේ. පෙබරවාරි දක්වා කල් ගිහිල්ලා. දැන් ඉතින් යදාන්කොනේ. පෙබරවාරි වෙනකන් යදාන් කොටේද? පෙබරවාරි 21. ඒකත් නේ. ජනවාරි දෙයියනේ කියලා වැඩ තමයි කරන්න වෙන්නේ. අපි බැලුවේ ජනවාරි වලින් නිදහස් වෙලා පෙබරවාරි ජොලියෙන් ඉන්නනේ. දැන් ඉතින් පෙබරවාරි 21 කියන්නේ පෙබරවාරි අන්තිම වෙනකන් ඕක පට්ට ගහනෝනේ. සති දෙකක් විතර විභාගය තියෙනවා. එහෙනම් පුතේ බුදු සරණයි. තව ඉන්න වෙනවා කරන්න දෙයක් නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් දෙසැම්බර් ලිව්වනම් ජනවාරි මුල වෙනකොට ඉවරයි. මාස දෙකක් පස්සට දාලා තියෙන විභාගෙ. මං හිතන්නේ ඕගොල්ලෝ ඒ පිළිබඳව අකමැත්තක් තමයි ඇත්තේ නේ විභාගේ පහුවෙච්ච එක ගැන. කැමති නෑනේ නේ. මාර්තු 3 වෙනකන් තියෙනනේ. ඔයගොල්ලෝ කැමති නෑ විභාගේ පස්සට. මම නම් ඒ කාලේ ඕක ඉවර වෙනකම් බලන් හිටියේ. හරිද? කරන්න දෙයක් නෑ. කැමති විභාගේ දීර්ඝ කරාට කැමති. එහෙනම් කමක් නෑ හොඳයි. සමහර අය කැමතිලු. එහෙනම් ළමයි අපි ගුණෝත්තර ශ්‍රේණි වල ටිකක් මේ සමස්ත එකතු කරලා ගණන් කීපයක් හදමුනේ. චුට්ටක් තව දැන් කෝකත් එකයි. හරි. ලියන්න මේ ගාන. 5 15 45 ගු ශ්‍රේණියේ
ගු ශ්‍රේණියේ මුල් පද වල ඓක්‍ය මුල් පදවල ඓක්‍ය කියන්නේ මුල් පදවල එකතුව 1820ක් වීමට 1820ක් වීමට එකතු කළ යුතු පද ගණන සොයන්න. එකතු කළ යුතු පද ගණන සොයන්න. හරි. මේක එකතු කළ යුතු පද ගණන අහන්න ළමයි. try එකක් දෙන්න. හරි. ඉක්මනින් තියනවා නම් හොඳයි නැත්නම් එපා වෙනවා. ඔව් අපි කැමති ඔයාලගේ විභාගේ සුපුරුදු විදියට තියනවා නම් එතකොට අපිට ඕගොල්ලෝ නිදහස් කරලා අලුත් ළමයිට 11 වසරේ වැඩ ටික කරන්න පුළුවන්. දැන් ඉතින් අපි ඕගොල්ලෝ ටිකක් අල්ලගෙන ඉන්න වෙනවා. ඔයාලා මගින් දෙසැම්බර් වලින් ඇත ඇරියොත් ඕගොල්ලෝ මේ කියලා කොහේ යයිද දන්නේ. අපි ඕගොල්ලන්ට අවසාන දිනේ දක්වාම මේ සේවය අඛණ්ඩව කරගෙන යනවා. අවසාන දවසේ කොහොමත් සාමාන්‍යයෙන් ගණන් තියෙන පුතේ සඳුදා ඊට දවස ඔයාලට දීලා තියෙන තනියම ගණන් හදන්න සෙනසුරාදා විද්‍යාව තියෙනවා. හරිද? ඉරිදා නිදහස් කරනවා. ඉරිදා ගණන් හදලා සෞන්දර්ය විභාගෙ ලියන්න තියෙන්නේ. ඉරිදා උදේ පාන්දර මං එනවා විභාගයට කලින් දවසේ හිටියොත් යහතින් හිටියොත් එනවා. හරි නේද? කියන්න බෑ ඊට කලින් නේ කොවිඩ් හැදුනොත්. ඒක නිසා මේ විභාගයට කලින් දවසේ අපි ඔයාලත් එක්ක කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. ගිය සැරේත් එහෙම කරා. උදේ පාන්දර. ඉතින් ඒක නිසා මේ විභාගයට කලින් හොඳ සූදානමක් කරලා දෙන්නම්. ඔයාලට තියෙන්නේ හොඳට ගිහිල්ලා පේපර් එක ලියන්න. මේ වැඩ ටික අඛණ්ඩව කරගෙන ගියොත් මෙතන ඉන්න සියලු දරුවන්ට ඉතා ඉහළ ප්‍රතිඵල. ඒ සාමාර්ථ මං හිතනවා ගොඩක් අයට ගන්න පුළුවන්. ඇත්තටම මේ ක්ලාස් එකේ ඉමතුව ළමයි ප්‍රමාණය ටිකක් අඩු වුණා. ඉමතුව ක්ලාස් එකේ අපි නෝමල් පන්ති කරද්දී හිටපු ළමයි සේරම සම්බන්ධ දුන්නේ නැහැ ඔන්ලයින් එකට. වැඩ කරන හොඳම ටික ඉන්නවා. ඉතින් ඒකයි උනේ දැන් ගිය සැරේට සාපේක්ෂව ළමයි ප්‍රමාණය ඔන්ලයින් කරන නිසා දිගටම ටිකක් අඩුයි. ගිය සැරේ නම් ඊට වඩා ළමයි ප්‍රමාණයක් O level වලට සහභාගී වුණා. මේ සැරේ සාමාන්‍යයෙන් ටෝටලි පොඩ්ඩක් අඩුවක් තියෙනවා. ගිය සැරේ ප්‍රතිඵල හැබැයි තාම ආවේ නෑ ළමයි. අපි එනකම් මග බලන් ඉන්නේ එන එකක් නෑ දැම්ම. ප්‍රැක්ටිකල් අරගෙන නෑනේ. තා ටිකක් කල්යයි ගුරුවරුත් මේ දවස්වල ස්ට්‍රයික් කරන නිසා. හරි. අපි මේ ගාන හදමු. 5 15 45 ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පදවල ඓක්‍ය 1820ක් වීමට එකතු කළ යුතු පද ගණන කීයද? හරි. හදමු බලන්න. බලන්න මේක කීයක් එකතු කරන්න ඕනද කියලා. 6යි. පද 6ක් එකතු කරන්න ඕනලු. උත්තරේ විතරද හදන විදියත් ඕන පුතේ. හදන විදිය ඕන. මම ඔයාලගේ පොතේ ගානක් දුන්නේ. හදලා බලමු. n වලට 6යි. මේකේ ළමයි a වලගේ 5යි. ගුණ වෙන්නේ 3න් 3ට. r වලගේ 3යි පොදු අනුපාතය.
15 පහෙන් බෙදුනාම 3යි කියලා එනවා. පොදු අනුපාතය 3යි. ඊළඟට පුතේ මේ SN වල අගය දීලා ඓක්‍ය 1820යි. ඕන්න ඔය දත්ත ටික දීලා අහනවා පද කීයක් එකතු කරොත්ද 1820 වෙන්නේ? SN සමානයි A වාරයක් RN ඍණ 1 යට R ඍණ 1. ඔන්න සූත්‍රය. දැන් SN වෙනුවට දාන්න 1820. SN ඓක්‍ය දීලා. ඊළඟට පුතේ A මුල් පදය 5යි. R පොදු අනුපාතය කීයද 3යි. එන්ට කීයද දාන්නේ? එන්ට දන්නේ නැහැනේ. එන් තමයි හොයන්නේ. ඍණ 1 යට R ඍණ 1 Rට දාන්න 3 ඍණ 1 කියලා. මේක චුට්ටක් සුළු කිරීම තමයි ලොකුවට තියෙන්නේ. 1820 සමානයි 5 3න් ඍණ 1 යට 3න් එකක් ගියොත් 2. ඕන්නෝම ඇවිල්ලා තියෙන්නේ. මේක පොඩ්ඩක් සුළු කරන්න තියෙන ළමයි. දැන් මෙන්න මේකේ මේ දෙකේ ඉලක්කම අයින් කරන්න ඕන. ඊළඟට පහේ ඉලක්කම අයින් කරන්න ඕන. ඊළඟට ඍණ 1 අයින් කරන්න ඕන. ඔය තේරම පුතේ අයින් කරොත් තමයි අපිට මේ උඩ තියෙන n වලට උත්තරේ ගන්න පුළුවන් වෙන්නේ. අපෙන් අහන්නේ මෙන්න මේ n වල අගය කීයද කියලා. කියන්න ළමයි මේ යට තියෙන දෙකේ ඉලක්කම කොහොමද අයින් කරන්නේ? ඕනනම් පුතේ මේක හරස් ගුණිතය දාන්න පුළුවන්. නැත්නම් දෙපැත්තම දෙකෙන් ගුණ කරන්න පුළුවන් දෙකම එකයි. හරස් ගුණිතය දැම්මොත් 1820 දෙකෙන් ගුණ කරොත් 3640යි. සමානයි 5 වාරයක් 3න් ඍණ 1. දැන් පුතේ දෙපැත්ත 5න් බෙදලා මේ 5 අයින් කරමු. 5න් බෙදමු. 5ට 5 කැපෙනවා. 3640 5න් බෙදන්න. 3ට නෑ 36ට 5ව 7යි. එකක් ඉතුරුයි 18ට 5ව 2යි. 10යි 4ක් ඉතුරුයි 40ට 8යි. 3න් ඍණ 1. දැන් පුතේ ඍණ 1 දාන්න මේ පැත්තට. ඍණ 1 මේ පැත්තට එනකොට ධන එකක් වෙලා 728යි 1යි 729යි 3යි. දැන් කරන්න තියෙන්නේ 729 ලියා ගන්න ඕන ළමයි 3 පාදයට. මොකද මෙතන පාදය 3යි පුතේ. එහෙනම් 729 3 පාදයට ලියන්න ඕන. 729 කියන්නේ 3ව කීයක්ද පුතේ? 3ව 6ක්ද? ඔයාලා උත්තරේ දුන්නේ 3ව 6ක්. එහෙනම් 729 ලියන්න පුළුවන් 3 බල 6යි කියලා. සමානයි 3යි. දැන් පුතේ අපි කියන මේකේ පාද සමාන නිසා දර්ශකත් සමානයි. n වල අගය 6යි. n වල අගය 6යි. හරිද? මේක තමයි ගාන හදන විදිය. හදා ගන්නකෝ. හදපු නැති අය. තව ගානක් ඕන මේ જાතියේ. හරි දෙන්නම්. මේ જાතියේ තව එකක් ඕනලු. අපේ ළමයි ඉතින් ගණන් ඉල්ලුවොත් අපි නොදී හරින්නේ නැහැ. තව එකක් දෙන්නම්. හොඳයි. අතරම මේක සුළු කිරීම තමයි ඔයගොල්ලන්ට පුරුදු වෙන්න ඕන. හොඳට සුළු කිරීම පුරුදු වෙන්න. එතකොට හරි. ඊළඟ ගාන කියවන්නද ළමයි? ළමයි ඊළඟ ගාන කියන්නද? රයිට්. ඔන්න එනම් කියවනවා ඈ. ලියා ගන්නකෝ.
ලියන්න පළමු පදය ලියන්න පුතේ කවුරුත් ලියන්න පළමු පදය 4ද මුල් පදය 4යි කෙටියෙන් ලියන්නකෝ ඒ 4යි කියලා පළමු පදය 4ද කෙටියෙන් ලියන්න ඒ 4යි කියලා පොදු අනුපාතය 2ද පොදු අනුපාතය 2ද පොදු අනුපාතය 2ද පළමු පදය 4යි පොදු අනුපාතය 2ද වන ගු ශ්‍රේණියක ඒ කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක වන ගු ශ්‍රේණියක ගුණෝත්තර ශ්‍රේණියක ऐक्य 1020 වීමට ऐक्य SN 1020යි වීමට ऐक्य 1020 වීමට පද කීයක් එකතු කළ යුතුද පද කීයක් එකතු කළ යුතුද පද කීයක් එකතු කළ යුතුද හරි මෙන්න ඔබේ වාරය දැන් ළමයි ලස්සනට මට උත්තරේ දෙන්න කීයද කියලා අපි බලමු මොකද වෙන්නේ කියලා ටයිප් පටන් ගන්න ළමයි පිළිතුරු කොහමද 8යි පිළිතුරු 8යි SN වලට 1020 දාන්න මුල් පදයට 4 R ට පුතේ 2 දාන්න N ඍණ 1 යට 2 ඍණ 1
මේක සාමාන්‍යයෙන් අරට වඩා ලේසි ටිකක් නේ 1020 සමානයි 4 වාරයක් 2න් ඍණ 1 දෙකෙන් එකක් එකයි යටට එක දාන්න ඕනේ ඔන්න ඔහම එනවා මේ එකේ ඉලක්කම යටට දාන්න ඕනේ නැහැ ළමයි දෙකෙන් එකක් එකයිනේ එක කියලා එපා දාන්න දැන් දෙපැත්ත 4ෙන් බෙදාගන්න 4ට 4 කැපුණා 2න් ඍණ 1 මේක 4ෙන් බෙදුවොත් 10ට 2යි 22ට 5යි නැවතත් 5යි 255ක් එනවා ළමයි දැන් මේ ඍණ එක මේ පැත්තට දාන්න ධන එකක් වෙනවා 256 සමානයි 2යි ඔන්න ඔහම එනවා 256 සමානයි 2යි දැන් අපිට ලියන්න පුළුවන් පුතේ මේක දෙකේ පාදයට දෙකේ 256 කියන්නේ දෙකේ වටක් 2යි අපි අන්තිමට කියනවා පාද සමාන නිසා පුතේ දර්ශක සමානයි n සමානයි 8යි මෙන්න මේක තමයි n වලගේ 8යි ඔන්නෝම තත්ත්වයක් තමයි තියෙන්නේ බලන්නේ නැවද කියලා ඔයගේ ආවනම් වැඩේ කොට හරි ළමයි එහෙනම් ගුණෝත්තර ශ්‍රේණි වල ගැටලු විසඳීම ඔතනින් අවසන් කරනවා මම දැන් ඔය සමස්ත එකතු කරලා පාස් පේපර් ටිකක් කරනවා කවුරුත් ගන්න මේ ටියුට් එක අතට මේ ටියුට් එක ගන්නකෝ අතට මේ ටියුට් එකේ අපි හදමු අවසාන පිටුව පෙළ ගන්න 16 පිටුව 16 දැන් මේ ටියුට් එකේ වැඩ ටිකක් තියමු දෙන්න මම ඒ ටික දෙන්නම් සමාන්තර ශ්‍රේණිත් මම ඔයාලට ගණන් ටික පවරන්නම් ඒ ටිකත් කරන්න 38 වෙනි ගාන පෙළ ගන්නකෝ 38 වෙනි ගානේ පුතේ අපි දැන් හදන්න ගමු B කොටස 38 වෙනි ගානේ B කොටස හරි අපි කරමු මොකද හදන්නේ කිව්වේ ටියුට් එකේ 38 වෙනි ගාන අන්තිම පිටුව පෙළුවනම් හොයාගන්න පුළුවන් මේ අන්තිම පිටුව මේක මුල මේක අන්තිම 38 වෙනි ගාන හදමු පුතේ 38 වෙනි ගානේ B කොටස හදන්න ඕන B කොටස ඇදුවනම් හරි දැන් මේ ටියුට් එක නැති අය ඉන්නවද ළඟ කවුද ඉන්නේ ඔයාලා මේ ටියුට් එක හරි වටිනවා ළමයි ඔයාලා පුළුවන් නම් මේක අරගන්න දැන් සමහර අය ඉන්න මම දැන් බල කරලා නැහැ කීප දෙනෙක් ඉන්නවා තාම කාඩ් එක ගත්තු නැති අය මම දන්නවා ඒ වුණාට එයාලට මේ ටියුට් වටිනවා ඉතින් මේ ටියුට් එකක් මේ print කරන්නත් ලොකු ගාණක් යනවා ලොකු දැනුම ප්‍රමාණයක් තියෙනවා ඉතින් ඔයාලා ඒක පන්ති ගාස්තු ගෙවුවාම ටියුට් එක ලැබෙනවා දැන් ඊළඟ ටියුට් එකත් මම ලෑස්ති කරලා තියෙන්නේ දෙන්න ඉතින් ඔයාලා හරියට මේ ටියුට් ටික ගත්තා නම් හැම මාසෙම මේ ටියුට් එකක් හම්බ වෙනවා ගිය මාසේ දුන්න සමීකරණ ටියුට් එක ඒකත් පුදුම වටින ටියුට් එකක් ඉතින් මේ දුර ඉන්න ළමයිට මං යවලක් තිබුණ ටියුට් හම්බෙලක් තිබුණ ඉතින් මේ ඒක කවුරුත් වගකීමෙන් කරන්න මොකද මේවා අරගෙන නැවත නැවත හදනකොට වටිනාකම තේරෙවි හරිද රයිට් අපි B කොටස හදමු 2017 ගානනේ 38 වෙනි පිටුව නෑ 16 වෙනි පිටුව 38 වෙනි ගාන මෙහෙමයි තියෙන්නේ ගුණෝත්තර ශ්‍රේණියක් තියලා පුතේ මොන සාරාංශය මේ කවුද මේ චතුමිනීට ටියුට් එක හම්බ වුණාද මේ ටියුට් එක චතුමිනී ගා මේ ටියුට් එක නැතුව ඇතිනේ
චතුමිනිට මම කිව්වා ටියුට් ටික අරන් යන්න කියලා ඇවිල්ලා මේකත් මේ ඉල්ලගත්තද? සමහර විට මේ ටියුට් එක ගිය අවුරුද්දෙත් දීපු නිසා ළමයිට අක්කගේ ටියුට් එක ඇති සමහර විටනේ. ඒක තමයි සද්ද නැතුව ඉන්නේ නේ. එහෙමද? හරි. මේ එහෙම වෙන්න ඕන. අපි බලමු. ගුණෝත්තර ශ්‍රේණියක පළවෙනි පදය 2යි. පුතේ මේ ගුණෝත්තර ශ්‍රේණියක් තියෙලු. පළවෙනි පදය 2යිලු. ඒ 2යිලු. පොදු අනුපාතය ධන වන අතර r වලගේ ධනලු. දීලා නැහැ. දෙවන සහ තුන්වන පදවල ඓක්‍ය 24යි. දෙවනි පදයයි තුන්වෙනි පදයයි එකතු කරාම 24යිලු. ඔන්නෝම දීලා තියෙනවා. පළවෙනි පදය 2යිලු. දෙවනි පදයයි තුන්වෙනි පදයයි හරි. ගාමිණී සර්ට පණිවිඩ දීලා වැඩක් නැහැ. ගාමිණී සර්ට ඕව මතක නැහනේ. චතුමිනිට අපරාධ ටියුට් ටික මගෙන්ම ගන්න තිබුණේ. හරි. මේ දාගන්නකො. පළවෙනි පදය 2යි. දෙවනි පදයයි තුන්වෙනි පදයයි එකතු කරාම 24යිලු. අහනවා පොදු අනුපාතය. ඔයාලා මේකට උත්තරයක් ගත්තද පුතේ? මේකට උත්තරයක් ගත්තද? T2යි T3යි දීලා. ඔයාලට මතක ඇති මේ જાතියේ ගණන් මම ඔයාලත් එක්ක හැදුවා. T2 හොයාගන්න ක්‍රමයක් කිව්වා. T3 හොයාගන්න ක්‍රමයක් කිව්වා. ගුණෝත්තර ශ්‍රේණි මේ ඔයාලා ළඟ නැත්තම් මුලින් ඉඳලා රෙකෝඩින් ටික බලන්න. ඒක ඉතාම පැහැදිලිව කරලා තියෙනවා. T2 කොහොමද T2 ලියන්නේ? ඔය T2 පහසුවෙන් ලියන්න පුළුවන් ළමයි AR වල 1යි කියලා. මතකද දන්නේ? කොහොමද T3 ලිව්වේ? AR වල 2යි. එහෙමනේ යන්නේ. T1 කියන්නේ පළවෙනි පදය. T1 කියන්නේ A. ඔන්නෝමයි. හරිද? රයිට්. බලමු. මෙන්න මේ පද දෙක එකතු කරාම ළමයි දෙවනි පදයයි තුන්වෙනි පදයයි එකතු කරාම මම ළමයිට නැවත කියනවා කොහොමද මේ දෙවනි පදේ තුන්වෙනි පදේ මෙහෙම ලිව්වේ කියලා. අපිට සූත්‍රයක් තියෙනවානේ පුතේ Tn සමානයි AR n ඍණ 1 කියලා පද ගණන හොයන. ඔන්න ඕකේ මේ n වෙනුවට පුතේ 2 දැම්මොත් n ට 2 දැම්මොත් AR මෙතනත් n ට 2 ඍණ 1 AR දෙකෙන් එකක් එකයි. අන්න බලන්න T2 කියන්නේ AR වල 1. ඉතින් ඒක අපි මතක තියාගෙන ටග් ගාලා ලිව්වා. T3 කියන්නේ AR වල 3න් දෙකක් එකක් ගියොත් 2යි. දැන් ඔය දෙක එකතු කරමු. AR වල 1 එකතු කිරීම AR වල 2 සමානයි කීයද? 24යි. කොහොමද තියෙන්නේ? දැන් පුතේ ඊළඟට කරන්න වෙන්නේ අපි දන්න මේ A වල අගය 2යි කියලා. A වල අගය 2යි. A වෙනුවට දාන්න පුළුවන් 2. මේක ටිකක් සංකීර්ණයි ඈ. හොඳට අහගන්න. A වෙනුවට 2 දාන්න පුළුවන්. මේ R දන්නේ Rමයි ඒක ඕනේ නැහැ. ධන A වෙනුවටත් 2 දාන්න R වල 2 සමානයි 24යි. ඔන්න ඔහම එනවා. ඒට 2යි මේටත් 2යි මෙතන R අකුරු 1යි මෙතන R වල 2යි. දැන් ඔයාලට පේනවා මේ තියෙන්නේ වර්ගජ සමීකරණයක්. හරිද? මෙන්න මේක වර්ගජ සමීකරණයක්. දැන් මෙන්න මේකේ සියලුම පද ඔයාලට පේන පුතේ දෙකෙන් බෙදනවා කියලා. මේක සියලුම පද දෙකෙන් බෙදනවා කියලා පේනවා. මේකත් දෙකෙන් බෙදනවා. මේකත් දෙකෙන් බෙදනවා. මේකත් දෙකෙන් බෙදනවා.
දෙකට දෙක කැපෙනවා r ධන දෙකට දෙක කැපෙනවා r වර්ග සමානයි 24 දෙකෙන් බෙදුනහම 12යි. ඔන්න ඔහොම වෙනවා. දැන් ළමයි අපි බලමු. දැන් මෙන්න මෙයාගේ 12 මේ පැත්තට දාගන්න. මම පොඩි හැඩ කිරීමක් කරනවා. r වර්ග මුලින් ලියනවා. r ඊළඟට ලියනවා. ධන r. ධන 12 මේ පැත්තට ආවහම ඍණ 12යි සමානයි අනිත් පැත්තේ පුතේ බිඳුවයි. ඕන්නෝම ලියනවා. දැකද? ඕන්නෝම ලියනවා. දැන් ඔයාලට පේනවා මේ තියෙන වර්ගජ සමීකරණයක්. මෙයාගේ සාධක සොයන්න ඕන මේක විසඳන්න නම්. කියන්න පුතේ 12 සාධක වලින් මැදට 1යි r දෙන. කවුද සාධක? කවුද එන්නේ සාධක? හතරවරක් 3. මේකේ සාධක වෙන්නේ හතරවරක් 3. හැබැයි දානකොට 1යි r ඉතුරු වෙන්න නම් 4ට ධන දීලා 3ට ඍණ දුන්න නම් හරි. එහෙනම් මේකේ සාධක පසිදු අපි ගන්නවා පුතා r වර්ග ධන 4යි r ඍණ 3යි r ඍණ 12 සමානයි 0. හරි. දැන් පුතේ මේ දෙන්නගේ පොදු සාධකය r එකක් පිටට ගන්න. r ධන 4යි මෙන්න මේ යුගලයේ පොදු සාධකය පුතේ ඍණ 3ක් ගන්න. r 12 3ෙන් බෙදුනොත් 4යි. ඍණ එළියට ගියාම ධන වෙනවා. සමානයි 0යි. දැන් r ධන මෙතන 4 එන්න ඕන. r ධන 4 පොදු සාධකය පිටට ගන්න. මෙතන ඉතුරු වෙනවා r ඍණ 3යි. සමානයි 0යි. දැන් ලියනවා මෙහෙමයි ලියන්නේ r ධන 4 සමානයි 0 හෝ r ඍණ 3 සමානයි 0 විය යුතුයි. ධන 4 අනිත් පැත්තට දාමු. ඍණ 4යි. ඍණ 3 අනිත් පැත්තට දාමු. ධන 3යි. ඔයාලට මතකද පුතේ මේ ගාන හදද්දිම කිව්වා r වල අගය ධන අගයක් කියලා. r වල අගය ධන අගයක්. එහෙනම් අපි උත්තරේ විදියට බාරගන්නේ ඍණ 4ද ධන 3ද? අවසාන උත්තරය මොකද බාරගන්නේ? කියන්න මොකද බාරගන්නේ? r කීයක් වෙන්න ඕනේ? දැන් අන්තිම උත්තරේ ලියන්න ඕන ඔයගොල්ලෝ විභාගෙට. උත්තර දෙකක් එන හැමතැනම අවසානයේදී ලියන්න ඕන. මොකද්ද සුදුසු එක කියලා. මොකද ලියන්නේ? මොකද ලියන්නේ? r ගියගේ ධනාගයක් ගන්නා බැවින් r සමානයි 3 වේ. ඔන්න ඔබ ලියලා ඉවර කරන්න ඕන. රයිට්. මේ ගාන හදපු දරුවෝ අන්තිමට ලියන්න r ධනාගයක් ගන්නා බැවින් r සමානයි 3 වේ. හරි. ලිව්වේ නැති අය ලියා ගන්න. දැන් ඔයගේ ගණන් තමයි විභාගෙට අහන්නේ. ඒ ඕන ගානක් ආවොතින් හොඳ සූදානමක් තියෙන්න ඕන ළමයි.
අන්තිමට ලියන්න ළමයි r ධනාගයක් ගන්නා බැවින් r සමානයි 3 වෙයි. ඉවරද ළමයි ඉක්මනට කියන්න. මේ ටික ලියලා ඉවරද? මේක තව ප්‍රශ්නයක් අහනවා. 7 වන පදය මේකේ 7 වන පදය 1458 බව පෙන්වන්න. 7 වන පදය 7 වන පදේ 1458ක් වන බව පෙන්වන්න. හරි. ඒකත් ඕගොල්ලෝ දැන් කරන්න. මේකේ 7 වෙනි පදය හොයන්න පටන් ගන්න. ඒක ලේසි ළමයි. මෙන්න මේ ඊයන සූත්‍රයට දැම්මාම 7 වෙනි පදේ මේ ළමයි ඉවර නැද්ද? නිදිද? ඉක්මනට මුල් පද 7යි මුල් පද 7 නෑ 7 වන පදේ 1458යි. පෙන්නලා ඉවරද? ඕගොල්ලෝ මේ ගන්න වෙලාව වැඩි නේ. මටත් නින්ද යනවා ඔහොම ඉඳලා ඉවරයි. හා. සද්ද නැතුව ඉන්න වැඩේ ඉවර කළා. ඉක්මනට කියන්න. නැත්නම් තා ටිකක් කියලා ගියාම මටත් නින්ද යනවා මේ ඔයාලා මේ සද්ද නැහැ මුකුත් නැහැ වැඩක් නැහැ. දොල්නෙත් ඉවරද? ඉවරයි. දොල්ම ඉවරයි.
දැන් මේ ඔයාලට පෙබරවාරි 21 විභාගයේ තියන්න රජය තීරණය කළා තියෙනවනේ ළමයි. මේ අවංකව ඇත්තම කතාව එයාලා එහෙම තීරණ ගන්න අපි පාසලේ කොච්චර දුරට විෂය නිර්දේශය අවසන් කරලා තියද ළමයිද කොපමණ වැඩ කොටසක් කරලා දීලා තියෙද කියලා ඒගොල්ලෝ හොයලා බලලද ඔය තීරණ ගන්නෙනේ. ඒක ලොකු ගැටලුවක්. ඉතින් මොකද මේ එයාලා දැන් තීරණය කරාට 21 කරනවා කියලා තාම ඉස්කෝලේ පටන් ගන්න දවසක් තීරණය කළා නැහැ. සාමාන්‍ය පෙළ විභාගයට දවසක් තීරණය කළා. මම දකින්න විදියට ඒක ඇත්තටම වැරදි වැඩක් වෙනවා. මොකද මේ ඉස්කෝලේ පටන් ගන්න බැරි වුණොත් තව මාස 4ක් 5ක් යනකම් 21 විභාගෙ තියන්න බැරි වෙනවා. ඉස්සෙල්ලම තීරණය කරන්න ඕන මේ විභාගෙ තියෙන දවසට පෙර මේ ඉස්කෝලේ පටන් ගන්න දවස කවද්ද කියලා. මොකද යාළගේ වගකීමක් තියෙනවා මේ ඔයාලා දැන් පන්ති ඇවිල්ලා මේ ඉගෙන ගත්තට ඒක අමතර දෙයක් නේ. දැන් අපි පන්ති කරාට ඒක ඇත්තටම මේ අමතර දෙයක්. එතකොට යාළගේ අරමුණ වෙලා තියෙන්නේ ඔයාලා පන්ති වලින් හරි මේක කරගෙන ලියයි කියන අදහස තමයි ඒ කරලා තියෙන්නේ. ඉතින් එහෙම ඒ தත්ත්වෙට නොකිය ඒගොල්ලෝ පත් කරලා තියෙනවා. නැත්නම් රජයේ සම්පූර්ණ වගකීමක් තියෙන්න ඕන ඔයාලට නිවැරදි අධ්‍යාපන ක්‍රමවේදයක් හදලා දීලා විභාගේ තියෙන දවස තීරණය කරන්න. දැන් එහෙම මුකුත් නැතුව විභාගේ තීරණය කරලා තියෙනවා. ඒකට ඔයාලා කොහෙන්ද ඉගෙන ගන්න කියලා ඒගොල්ලෝ හිතන්න ඕන. දැන් ඔයාලා මෙහෙම පන්ති ආවට එන්න බැරි ගොඩක් ළමයි ඉන්න. දැන් මේ පන්තියෙත් ඔයාලා දන්නවා සිග්නල් නැතුව ළමයි යන වෙනවා නේ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් එහෙම එන්න බැරි දුර ප්‍රදේශ ළමයි ඉතින් එහෙම ගැටලු ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ බලධාරීන් විසින් තීන්දුව ගැනීමේදී එක්ක සමස්ත රටේම ඉන්න ළමයිට ඔන්ලයින් ක්‍රමවේදය හරියට මේක කරගෙන යන්න පහසුකම් ටික සලසලා දෙන්න ඕනේ. ඉතින් ඇත්තටම පහුගිය කාලේ ඔයාලට ඔය ඉස්කෝලේ ඔන්ලයින් කරෙත් මේ රජෙන් අනුග්‍රහය දක්වලා නෙවෙයි. ඔයාලා දන්නෝ ඒක ගුරුවරුන්ම WhatsApp group හදාගෙන මේකට මැදිහත් වෙලා කරා. ඉතින් මේ ඒකත් එයාලට ඒක ලොකු දෙයක් නෑ. විභාග දවස විතරයි තීරණය කරන්නේ. මොකද අන්තිමේදී එයාලගේ අන්තිම බලාපොරොත්තුව මේ ඔයාලට උගන්වලා විභාගය කරලා මෙතනින් වැඩ ටික ඉවර කර ගැනීමනේ. ඉතින් එයාලා මේ වැඩේ විතරයි කරන්නේ. විභාගේ තියෙන වැඩේ විතරයි කරන්නේ. කොහෙන් ඉගෙන ගත්තද? ඔයාලට මොන දැනුමක් තියෙද කියලා ඒගොල්ලෝ මනින්නේ නැහැ. ඉතින් ඒක ලොකු ගැටලුවක්. එහෙනම් තීරණය කරන්න ඕනේ මේ අවුරුද්ද ඉස්කෝල තියන්නේ නැහැ. මේ අවුරුද්ද සම්පූර්ණ වහලා තියෙන්නේ සියලුම ළමයිට ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් සපයන්න ඕන. ගුරුවරු ඔන්ලයින් කරනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. අපි ඔන්ලයින්ම ළමයි සේරට මේ වැඩේ කරලා දෙනවා. ඉතින් එහෙම තීන්දුවකුත් නැතිව ඔය සම්බන්ධයෙන් කටයුතු කිරීම කනගාටුවට කාරණයක්. මොකද දැන් මේ ලංකාවේ වගේ නෙවෙයි අනිත් රටවල අධ්‍යාපනයට මීට වඩා ලොකු තැනක් දීලා තියෙනවා. ඒ රටවල ළමයිට සියලු පාසුකම් දීලා මේ ඔන්ලයින් කරගෙන යන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉතින් මේ එහෙ විභාග තියෙන දවසක් කියලා නෑ ළමයි. පිටරට විභාගත් නෑනේ ඔය කියන තරම්. එයාලගේ විභාග ඔය කියන තරම් අමාරුත් නෑ. ඒ ලොකු අරමුණක් දෙන්නේ නෑ විභාග මූලිකත්වයට. මොකද විභාගෙ ලිව්වත් නැතත් ඒ ළමයිට යන්න අනාගතේ හදලා තියෙන ගොඩනගලා තියෙනවා රැකියාවක් මේ Tamanට ගැලපෙන. ඉතින් ඒක නිසා ප්‍රශ්නිකුත් නැහැ. අපේ මොකද්ද උගන්නන එක කෙසේ වෙතත් විභාගෙ තියාගන්න තමයි කට්ටියගේ සැලැස්ම තියෙන්නේ. හරි නේද? ඉතින් ඒක ළමයිගේ පැත්තෙන් ලොකු අසාධාරණයක් වෙනවා. හැමෝටම මේ පහසුකම් නැහැ. තිබුණත් සමහර ළමයිට සිග්නල් නැහැ. සමහර ළමයිගේ සමහර දවසට ෆෝන් එක කැඩිලා නේ. ඔය ප්‍රශ්න ගොඩාක් මැද්දේ තමයි අපි මේ වැඩ ටික කරගෙන යන්නේ. හරි නේද? ඉතින් ඒ අතරේ පහුගිය දවස්වල උද්ඝෝෂණ වැඩ වර්ජන ඒවත් තිබුණ ළමයිට ඇත්තරම මේ ඉස්කෝලේ වැඩ කරන්න බැරි වුණා. ඉතින් ඒ ගැටලුවක් තියෙනවා. ඒකට ඇත්තරම මේ රජය සම්පූර්ණ වග කියන්න ඕන. ගුරුවරයෙක් වශයෙන් මමත් දකින විදියට සමහර රටවල ගුරුවරුන්ගේ වැටුපත් තමයි අංක 1ට තියෙන්නේ. මෙහි ළමයි සියලු දෙනා දැනගන්න ඕන සියලු දෙනා අධ්‍යාපනයෙන් ඉහළට ගිහිල්ලා තියෙන ගුරුවරු නිසා ඒ ගුරුවරුන්ට තාම දෙන්නේ ඉතා සුළු වැටුපක්. මට හම්බෙන්නේ රුපියල් 34000යි ළමයි. ඇත්තම කතාව. මට රුපියල් 34000යි පඩියක්. මට ඒක හැරෙන්නවත් මදි. හරිද? ඉතින් එයාලා වගේ කියන්න ඕන. දැන් මම අවුරුදු 7ක් සේවය කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මට මේෂන් වලට ගියත් දවසට 2500 ගානේ දවස්
15ක් විතර වැඩ කරාම ওই ගාන හොයා ගන්න හැකි මට මේෂන් වලට පොඩ්ඩක් පුරුදු වුණා නම්. හරි නේද? ඉතින් එහෙම තත්ත්වෙක තියාගෙන ලොකුවට කෑ ගහන අය තමයි ඔය ඉන්නේ. ඒක නිසා ළමයි ඒ ගැන මගේ බලවත් විරුද්ධත්වය රජයට දක්වන ඒගොල්ලෝ කරන වැඩ තුලින්. හරි නේද? ඒකට හේතුව ඔයාලව බිල්ලට තියලා මේ ළමයිට උගන්වන්න ඕන ගුරුවරු කරන වැඩේ වැරදි. වෛද්‍යවරු නර්ස්ලා ස්ට්‍රයික් කරාම එයාලා ටක් ගාලා පඩි වැඩි කරලා අවශ්‍ය පහසුකම් ටික දීලා මොකද එයාලා ලෙඩ්ඩුත් ගැටලුවක් වෙන නිසා මේකේ ළමයිට බිල්ලට දීලා ඔයාලට කියනවා බලන්න ගුරුවරු ළමයිට උගන්වන්නේ නැහැ ස්ට්‍රයික් කරනවා. එහෙම කියනවා. එතකොට අර සංවේදී මිනිස්සුනේ ස්ට්‍රයික් එක නවත්තලා ළමයිට උගන්වනවා. අවුරුදු 20 ගාණක් තිස්සේ ළමයිට සංවේදී වෙලා ගුරුවරු හැමදාම ස්ට්‍රයික් එක ඇතැරලා ඔයාලට උගන්වනවා. ඒක තමයි මෙච්චර කල් ගුරුවරු කරලා තියෙන්නේ. කවුරු හරි කිව්වොත් ළමයිගේ අනාගතයට ගැටලුවක්. ඇත්තටම ගුරුවරු ඊට පස්සේ ස්ට්‍රයික් එක නවත්තලා උගන්වනවා. ඒක තමයි ගුරුවරුන්ට මෙහෙම උනේ. හරි නේද? right. අපි ළමයි ඊළඟ ගානේ මේ කොටසේ ඊළඟ ගාන හදමු. 7 වෙනි පදය 1458 බව පෙන්නනවා. ඔන්න ඔකත් හදලා අපි ඊළඟ ගානට යන්න. 1458 tn සමානයි ar n ඍණ 1. දැන් මම හිතන්නේ ඔයගොල්ලන්ට ගුණෝත්තර ශ්‍රේණි හොඳ දැනුමක් තියෙන්න ඕන සෑහෙන්න ගණන් ප්‍රමාණයක් හදලා තියෙන්නේ. මේ උත්තරේ ආවද ළමයි? t7 ඒට කීයද දාන්නේ? මුල් පදය ළමයි චුට්ටක් කියන්න. ඒට කීයේ දාන්න කිව්වේ? දෙක නේද? දෙකයි. r ට පොදු අනුපාතය අපි හොයාගත්ත පුතේ 3 දාන්න. n ට දාන්න 4 ඍණ 1. දෙක වාරයක් 3 7 න් 1ක් 6යි. දෙක වාරයක් 3 6ක් ගුණ කරොත් කීයද ළමයි? 3 6ක්. 3 වරක් 6 නෙමෙයි 3 6ක්. 729යි. ඒක දෙකෙන් ගුණ කරන්න 1458 එනවද? ඔන්නම වෙන්න ඕන. 1458 එනවද බලන්න. හරිද? right. ඔන්න ඒ ගාන එනවා. අපි ඊළඟට හදමු ළමයි ටිකක් දැනෙන ගානක් හදමුනේ. ගුණෝත්තර ශ්‍රේණීම කරමු නැත්නම් තා වැඩි වෙලාවක් නැති නිසා මේ ටික කරන්න. ලියන්න මේ ගාන. ගුණෝත්තර ශ්‍රේණියක ලියන්න පුතේ මේ ගාන ලියන්න. මේක 1989 පරණ ගාන හදන්නේ. ගුණෝත්තර ශ්‍රේණියක පළවෙනි පදය a පළවෙනි පදය 16යි. පළමු පදය 16යි. ගුණෝත්තර ශ්‍රේණියක පළවෙනි පදය 16යි. පළවෙනි පදය 16යි. ඊළඟට හරිද ළමයි? පළවෙනි පදය 16යි. දෙවැනි පදය තුන්වන පදයට වඩා දෙවැනි පදය තුන්වන පදයට වඩා 4කින් විශාලය. දෙවැනි පදය තුන්වෙනි පදයට වඩා 4කින් විශාලය.
පළවෙනි ප්‍රශ්නය පොදු අනුපාතය සොයන්න. දෙවැනි ප්‍රශ්නය මම මේක මගේ අතින් දෙන ප්‍රශ්නයක්. මුල් පද 7හි ඓක්‍ය සොයන්න. මුල් පද 7හි ඓක්‍ය සොයන්න. හරි. තව වගේ කොටසක් තියෙනවා ළමයි. ඒක දෙන්නේ නැහැ. අපි මේක හදලිමු. ගුණෝත්තර ශ්‍රේණියක පළවෙනි පදය 16යි පුතේ. දෙවැනි පදය තුන්වෙනි පදයට වඩා 4කින් වැඩිලු. පොදු අනුපාතය අහන්නේ. ඔයාලට මම දැන් මේ මොහොතේ හැදුව නේද ගාණක්? වර්ගජ සමීකරණයක් විසඳලා ගාණක් හැදුවා මතකයි නේද පුතේ? අන්නේ ගාණ වගේම එකක් තමයි ඔය ගාණ. වර්ගජ සමීකරණයක් විසඳලා අන්තිම උත්තරේ ගන්න පුළුවන් R වලගේ. දැන් බාර දෙනවා හදපු જાතියේ ගාණක් දැන් හදන්න. right විනාඩි 5ක් දෙන්න. හදලා බලමු. පළවෙනි පදයේ A වලගේ 16යි. ඊළඟට කියන්නේ දෙවැනි පදය තුන්වෙනි පදයට වඩා 4කින් වැඩිලු. මේ පද දෙකේ වෙනස ළමයි. දෙවැනි පදය තුන්වෙනි පදයට වඩා 4කින් විශාලයි. දෙවැනි පදය තුන්වෙනි එකට වඩා 4කින් විශාලයි. එතකොට දෙවැනි පදය T2 තුන්වන පදය T3. මේ දෙකේ වෙනස 4යි. ඔන්නෝමයි දීලා තියෙන්නේ. හරියට තේරුම් ගන්න. දෙවැනි පදය තුන්වෙනි පදයට වඩා දෙවැනි පදය තුන්වෙනි පදයට වඩා 4කින් වැඩි. ඒ කියන්නේ මේ දෙකේ වෙනස 4යි. දැන් බලන්න ඔක හදාගන්න විහාර. මට හදලා සමීකරණ විසඳලා දෙන්න R ට කීය දෙන්න බලන්න. R එක වෙන්න පුළුවන්ද? එක නම් වෙන්න බෑ පුතේ නේ. එතකොට R එක වුණොත් එකින් එකනේ ಗುಣ වෙන්නේ. එතකොට ගුණෝත්තර ශ්‍රේණියක් හදන්න බැරි වෙනවා. R වලට එක දාවේ තව වගයක් එන්නේ නැද්ද? R වලට මේ භාග ගාණක් එකට වඩා අඩු ගාණක් තමයි එන්න ඕන මට හිතෙන විදියට. භාගය යන්න හරි. ඒක නම් පුළුවන් පිළිගන්න. R වලට භාගය වගේ නම් පිළිගන්න පුළුවන්.
R වලට බිඳුවයි භාගය නැහැ. නවෝදයා R වලට බිඳුව එනවද? බලමු. අපි T2 AR T3 AR වල දෙක මේක එකනේ. අපි නියම බලමු. AR වල එක ඍණ AR වල දෙක සමානයි 4යි. දෙවනි පදේ තුන්වෙනි පදේ වෙනස 4යිනේ. කොහොමද දීලා තියෙන්නේ? කොහොමදයි දීලා තියෙන්නේ? හරිද? එතකොට පුතේ ඒට දාන්න ඕන 16. ඔන්න ඔහමනේ. ඔහමනේ. දැන් ඔයාලට පේන පුතේ මේකේ සියලුම පද බෙදන්න පුළුවන් ඉලක්කමක් තියෙනවා. මේක පොඩ්ඩක් සරල කරගන්න පුළුවන්. මේකේ සියලුම පද කීයෙන් බෙදෙනවද? 16න් බෙදන්න එපා. පද තුනම බෙදෙන එකකින් බෙදන්න ඕන. ඔයාලා 16න් බෙදුවා නම් වැඩේ පොඩ්ඩක් අතල් නේ. කීයෙන් බෙදන්නේ? සේරම බෙදන්න පුළුවන් 4යි. 4ෙන් තමයි බෙදෙන්නේ. 4ට 1යි 16ට 4යි. 4යි r ඍණ 4ට 1යි 16ට 4යි. 4යි r වර්ග 4ට 4 1යි. හරිද? දැන් මෙන්න මේක සුළු කරගන්න ඕන ළමයි. මේක සුළු කරගන්න ඕන. අපි කරන්නේ මෙහෙමයි. මෙන්න මෙතන තියෙනව නේද ඍණ 4යි r වර්ගයක්. ඕක ඍණ වුණොත් ටිකක් අමාරුයි වැඩි කරන්න. ඒක නිසා ඍණ 4යි r වර්ග අපි එහා පැත්තට දාලා මේකත් එහා පැත්තට දාලා මේ පැත්ත බිඳුවක් කරමු. එතකොට පුතේ ලේසියි ඕක. මේ පැත්ත බිඳුවක් කරලා ඍණ 4යි r වර්ග අනිත් පැත්තට ගියා ධන 4යි r වර්ග. ධන 4යි r අනිත් පැත්තට ගියා ඍණ 4යි r. ඊට අමතරව මේ පැත්තේ ධන එකක් ඉන්නවා. ඔන්න ඔහමයි සමීකරණය එන්නේ. ඔක අන්තිමේදී අපි හැඩ කරලා ලියනවා බිඳුව පිටිපස්සට දාලා 4යි r වර්ග ඍණ 4යි r ධන 1 සමානයි බිඳුව. ඔන්න ඔය ආපු වර්ගජ සමීකරණය ළමයි විසඳා ගැනීමේ හැකියාව ඔබ සතු වෙන්න ඕන. මෙන්න ආපු එක. හරි. දැන් ළමයි මුලයි අගයි ගුණ කරගන්න ඕන. මතකයිනේ ක්‍රමෙන් 4යි r වර්ගවල සාධක වලින් මැදට ඍණ 4යි r එන්න ඕන. මුලයි අගයි ගුණ කරාම 4යි r වර්ග එනවා. 4 සාධක දෙක දෙවරක් දෙක. මේකත් තින මේකත් තින. ඔන්න ඔහම. එහෙනම් ළමයි මේකේ සාධක වෙන්නේ 4යි r වර්ග ඍණ 2යි r ඍණ 2යි r ධන 1 සමානයි බිඳුවයි. ඔන්න ඔහම. මෙන්න මේ දෙකේ පොදු සාධකය ගන්න පුළුවන් පුතේ 2යි r එකක් පිටට. මෙයත් දෙකෙන් බෙදෙනවා මෙයත් දෙකෙන් බෙදෙනවා. මෙයත් r ගෙන් බෙදෙනවා මෙයත් r ගෙන් බෙදෙනවා. ඔන්න right 4යි r ගෙන් 2යි r පිටට ගත්තාම 2යි r ඍණ එකක් ඉතුරු. ඍණ මේක ගන්න පුතේ එකක් පිටට ගන්න එකක් නැති නිසා එකක් ගත්ත පිටට 2යි r ඍණක් ගත්ත නිසා ඇතුළ ධන ඍණ වෙනවා සමානයි බිඳුව. දැන් 2යි r ඍණ එක නැවත පොදු සාධකයක් විදියට පිටට ගත්තා. අනිත් එකත් 2යි r ඍණ එකම තමයි. බලන්න සාධක සමානයි. එහෙනම් අන්තිමට ලියමු 2යි r ඍණ එක සමානයි බිඳුව හෝ මේකත් ඉතින් 2යි r ඍණ එක සමානයි බිඳුව. මං හිතන්නේ මේ දෙකම විසඳලා වැඩකුත් නැහැ. එකම උත්තරය එන්නේ ළමයි. right. එක අනිත් පැත්තට දාමු. 2යි r සමානයි 1යි. දැන් දෙපැත්ත දෙකෙන් බෙදනවා. r සමානයි භාගය. r වලට එන්නවා දෙකෙන් එකක්. මේක විසඳුවත් වෙන්නේ දෙකෙන් එකම තමයි. ඉතින් වැඩක් නැහැනේ දෙකක් විසඳගෙන නේ. එකක් තිබුණාම ඇති. ඔන්න පොදු අනුපාතය දෙකෙන් එකයි කියලා එකක්. පොදු අනුපාතය භාගයයි. හරි. හදලා ගන්න බලන්න. ඔය ගණන් නැවත නැවත හදන එක හොඳයි ළමයි. මොකද මේවයි තියෙන හොඳ සුළු කිරීම නේ. අපිට ගණන් වල කරගන්නම බැරි දේ තමයි හොඳට සුළු කිරීම.
ඉතින් මේකේ තුල ඒක තියෙනවා. ඔයාලට මේකේ අලුත් දේවල් ගොඩාක් හම්බ වෙනවා සුළු කිරීම සම්බන්ධයෙන්. තනිකරම අන්තිමට ගුණෝත්තර ශ්‍රේණි නෙවෙයි මේ යන්නේ සමීකරණ. හරි? මේ යන්නේ සමීකරණ. ගුණෝත්තර ශ්‍රේණි තියෙන්නේ මෙච්චරයි මෙන්න මෙච්චරයි. මෙන්න මෙච්චරයි ගුණෝත්තර තියෙන්නේ. අනිත් සේරම පුතේ සමීකරණ පාඩම තියෙන්නේ. හරිනේ? මුල් පද 7හි අයිතිය අහනවා. ටිකක් සංකීර්ණ වෙයි. හැබැයි අපි හදමු. මුල් පද 7හි අයිතිය. ඔන්න මේ ටික මකනවා. මුල් පද 7හි අයිතිය සොයමු. Sn සමානයි පුතේ r ට ආවේ භාගයයි. හොඳේ මතක තියාගන්න. r ට භාගයයි a 16යි n 7යි. ඔන්න ඔය ටිකෙන් තමයි ඓක්‍ය සොයන්න ඕන. ඔන්න ඔය ටික. හරිනේ? ඔන්න ඔය ටික තමයි ඓක්‍ය සොයන්න භාවිතා කරන්නේ. r වලට භාගයයි a වලට 16යි n වලට 7යි. මේකෙදි අපි භාවිතා කරන සූත්‍රයක් දෙපැත්ත මාරු කරලා හොඳ මේක දාගමු. ඒ කියන්නේ මෙන්න මේක දාගත්තා නම් හොඳයි. එක ඍණ r වල n යට එක ඍණ r. ඔන්න ඕක දාගත්තා නම් වැඩේ ලේසි ළමයි. හරි? මොකද ඒකේ r වල අගය එකට වඩා අඩු වේවට මේක දාන එක ලේසි නිසා. හරි. දැන් අපි සුළු කරමු. මේකෙත් තියෙන්නේ දඩාර සුළු කිරීමක්. දඩාර සුළු කිරීමක්. ඔන්න පටන් ගන්නදිම කිව්වා. දැන් අපි ආදේශ කරන් යම් S7 ඒට මුල් පදය 16යි. ළමයි එක ඍණ r ට දාන්න ඕන භාගය. භාගයේ ඒවා 7ක්. අන්න මං කිව්වේ ඒකයි. මේක මෙහෙම දැම්මත් ප්‍රශ්නයක් නෑ ළමයි. වරහන නොදා භාගයේව 7ක්. එතකොට නිකන් කැතයි වගේ. නේ? භාගයේව 7ක් ඕනනේ. එතකොට පුතේ වෙන්නේ මේකේ වරහන නැති වුණාම එකේව 7ක් විතරයි. භාගයේම 7ක් ගන්න ඕන නිසා පොඩි වරහනක් අඳිනවා. එක ඍණ r ට භාගයයි. ඕන්න ඔය. S7 සමානයි 16 වාරයක් එක ඍණ මෙන්න ළමයි වැඩේ. භාගයේව 7ක් ගුණ කරලා මට කියන්න. භාගයේව 7ක්. භාගයේව 7ක් ගුණ කරනකොට භාගය ලියලා මේන් 7ක් ගුණ කරලා බලන්න. ඔන්න ඔය. නැත්නම් දෙකේව 7ක් ගුණ කරගන්නකො ඉස්සෙල්ලා. දෙකේව 7ක් ගුණ කරාම 128යි. එකේව ඉතින් 7ක් නෙවෙයි. එකේව කෝටියක් ගුණ කරත් එකම තමයි. එහෙනම් 1 යට 28 එන්නේ. එහෙනම් භාගයේව 7ක් ගුණ කරාම වෙනවා 1 යට 28ක් 100. ඔන්න ඔහම වෙනවා. යටට අපේ ළමයි කියන්න. එකෙන් භාගයක් ගියොත් කීයක් ඉතුරුය? සරල ගණිතය. පාන් ගෙඩියෙන් අඩු වුණොත් භාගයක් තව කොච්චර ඉතුරුද? භාගයයි. එකෙන් භාගයක් ගියොත් භාගයක් ඉතුරුයි. හරි? ඉවර නෑ ළමයි. සංකීර්ණ සුළු කිරීමක් ඔබ හමුවේ තබා ඇත. හරි. ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි එකෙන් 1 යට 28ක් අඩු කරන්න ඕන. ඒක අපි කොහේ හරි අඩු කරලා බලමු. එකෙන් 1 යට 128ක් අඩු කරන්නේ කොහොමද ළමයි? එකෙන් 1 යට 28ක් 128ක්. එක අඩු කිරීම 1 යට 128. මේක යටට එකක් දාගෙන හරය සමාන කරගන්න. මේකේ හරය 128 නිසා මේකේ උඩයි යටයි දෙකම 128න් ගුණ කරනවා. එතකොට එනවා දෙකටම පොදු හරය 128යි. උඩ එක්වරක් 128 128යි. අඩු කිරීම 1. එහෙනම් එනවා 128න් එකක් අඩු කරොත්
127ට 128යි. ඔන්න ළමයි. එහෙනම් මෙන්න මේකේ මම මෙතෙන්ට ගන්නව ගාන ඒ 7 සමානයි 16 වාරයක්. එකෙන් 1යට 128ක් අඩු කරාම 127යට 128යි. බෙදීම භාගය. හරි. ඔන්න ඔක සුළු කරන්න ඕන. ඔක සුළු කරන විදිය දැන් කියලා දෙනවා. බලා ගන්න. බය වෙන්න එපා ළමයි. ගණන්නේ 16 මෙතන තියෙන්නේ ගුණ කිරීම. බලන්න මම මේ ලස්සන ලියලා තියෙනවා. ගුණ කිරීම 127යට 128. මොකද ලියනවා. මෙන්න මේ තඩීර තියෙන නේද බෙදීම. ඕක ලියනවා මෙහෙම. මේ තඩීර තියෙන නේද බෙදීම. ඒක ලියනවා මෙහෙම. බෙදීම භාගය. ඔව්. ඔක සුළු කරාම උත්තරේ එනවා. දැන් 16යි 128යි පුතේ කැපෙනවද? 16යි 128යි කැපෙනවද? කැපෙනවනේ. 16 කීයක් තියෙයි? 6ද? 16 6ක් තියෙනවනේ. 16 වරක් 6 128යි. එහෙම 8යි. 16 8ක්. ඔව්. මේකට 1යි මේකට 8යි. ඔන්න ඔහම වෙනවා. ඉතුරු වෙනවා 127යට 8. මෙන්න මේ බෙදීම තියෙන නේද? ඒක ಗುಣ කිරීම කළා මෙයාගේ පරස්පරය ගන්න. දැන් පුතේ තව චුට්ටක් කැපෙනවා. 2ට 1යි 108ට 2ේම 4යි. ඉතුරු වෙනවා 127යට 4ක්. මෙන්න මේක තමයි අවසානයේ ඓක්‍යයට එන උත්තරේ. හරිද? ඔන්න අපි සෑහෙන්න වටිනා කියන ගණන් ටිකක් තමයි හැදුවේ. කමක් නැහැ. එක කියන්නේ 128න් 128 කියලා ගත්තට කමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. ඒක එහෙම ගන්න. මේ අනේ මේවා මේ ළමයි තව කළා බලන්න ඕන සැරයක් දෙසරයක්. මොකද අමාරුයි කියලා අතාරින්න බෑ. ඒ අමාරුව වේදනාව දැනෙන්න ඕනේ. එතකොට තමයි මේ ගානේ තියෙන ගැම්ම තේරෙන්නේ ළමයි. නැත්තම් ඔක නිකම්ම හැමදාම හදන ගානක් වගේ හැදුවට වැඩක් නැහැ. ඔයාලට හැමතිස්සෙම අපි පාඩමක් කළා ඉවර කරද්දී ඔබට මොකක් හරි ප්‍රශ්නයක් ඔළුවේ තියෙනවා නම් ඒක සාර්ථකයි. ඔයාලට මේ පාඩම අවසානයේ සේරම සියල්ලම තේරිලා මුකුත්ම දෙයක් නැහැ, මෙලෝ දෙයක් නැහැ වගේ නම් ඒක ඇත්තටම ඔයාලා ඉස්සරහට හිතන්නේ නැහැ. දැන් මේක කළා ඉවරනාම තව ගැටලු ටිකක් දෙනෝනේ මම ඔන්න දැන් හිතන්නේ යමක් තියෙනවා. තව තියෙන මේකේ හදන්න. ඒ ඕගොල්ලෝ ඒක හිතලා තනියම අලුතෙන් යමක් කරන්න උත්සාහ කරනකොට තමයි මේක හරියටම තේරෙන්නේ. ඒක නිසා ළමයි මේකේ කොහේ හරි පොඩි හරි තැනක් තාම ගැටලු නම් ඒක නැවත කරලා අඩුපාඩු හදා ගන්න. හරි නේද? මොකද ගෙදරදී මේක තනියම හදලා පුරුදු පුහුණු වෙන්න. එතකොට තමයි සාර්ථක වෙන්නේ. ඔයාලට මම 2010 ඉඳලා මේ දක්වා ඒ කියන්නේ 2020 O level දක්වා අවුරුදු 11ක ගණන් හදන්න යෝජනා කරනවා ගුණෝත්තර ශ්‍රේණි ගණන්. හැම අවුරුද්දෙම ගුණෝත්තර ශ්‍රේණි ගණනක් බොහෝ දුරට තියෙනවා. සමහර අවුරුද්ද ඉඳලා හිටලා තමයි නැති වෙන්නේ 7 වෙනි ගානේ B කොටසේ තියෙන්නේ. ඒක නිසා හැමෝම ඒක අනිවාර්යෙන්ම අද කරලා ඉවර කරන්න ගුණෝත්තර ශ්‍රේණි සම්බන්ධයෙන්. ටියුට් එක තියන අයට පුළුවන් පුතේ 1986 ඉඳලා දිගටම තියෙන පාස් පේපර් ටික ඒ ගණන් ටික හදලා තව දුරටත් මේ ගැන ඉගෙන ගන්න. හරි නේද? right. මං හිතනවා ඔයාලට තවත් හදන්න දෙයක් නැහැ. ගුණෝත්තර ශ්‍රේණි ඔතනින් අවසන් කරමු. හෙට ළමයි අපි අලුත්ම පාඩමක් පටන් ගන්නවා. හෙට උදේ පන්තියේ ජාල රේඛය, සංඛ්‍යාත බහුවශ්‍රය, සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන දත්ත නිරූපණය කියන කොටස ආරම්භ කරනවා. ඒකත් කරාම ඔයාලත් එක්ක කරන්න ලොකු වැඩක් නැති වෙනවා ළමයි. ඔව්.
15 වෙනි පාඩම හෙට පටන් ගන්නවා. ඉතුරු වෙන්නේ 14 විතරයි. සෑහෙන වැඩ කොටසක් මේ වෙනකොට අපි කරලා තියෙන්නේ. එහෙනම් ළමයි අපි ඔතට පන්ති අවසන් කරමු. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.